නැවතත් ඔබ එකතු වෙන්න බදාදා පියොමෙල සමගින් මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන්නේ COVID-19 ගැන වුණත් අපි අනිකුත් රෝග සම්බන්ධිනුත් වැඩි අවධානයක් යොමු කරගත යුතුම කාලයක් වනවා. මොකද සමහර වෙලාවට ගෙදරින් එළියට යන්න බැරි නිසා අපි වැඩිපුරම වෛද්‍යවරුන් මුණ ගැහෙන්න නොහැකි නිසා ගෙදර ඉඳගෙනම මේ පිළිබඳ තොරතුරු ඔබ දැනගන්න එක බොහොම වැදගත් වෙන නිසා අපි අද දවසේදී විශේෂයෙන්ම ස්නායු රෝග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා. ආඝාතය කියන රෝග තත්ත්වය පිළිබඳ නැත්නම් අංශභාගය කියන රෝග තත්ත්වය පිළිබඳව තමයි අපි අද දවසේදී ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නේ. තව දුරටත් නිරෝගී සුව විශේෂාංගය. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපත් සමග එකතු වෙනවා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිතුමන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබදෑසන. අයිබෝන්. වෛද්‍යතුමත් එක්ක අපි කතා කරන්න සූදානම් වන්නේ ආඝාතීය රෝග තත්ත්වය නැත්නම් අංශභාග රෝග තත්ත්වය පිළිබඳ. වෛද්‍යතුමනි අපි සාමාන්‍යයෙන් වර්තමානයේ ගත්තහම අපි සාමාන්‍යයෙන් දන්න පුද්ගලයන්ගේ හෝ අපි විවිධ තොරතුරු අනුව අපි දන්නවා මෙවැනි රෝග තත්ත්වයන් වලට ගොදුරු වුණු පිරිසක් බොහෝ වෙලාවට ඉන්නවා කියන එක. ඒක යම් යම් අපි ඇවතුම් පැවතුම් එක්ක හෝ මේ කාල සීමාවෙදී බොහොම වැඩිපුරම අපි කතාවට කාරණයක් බවට පත් වෙනවා. කොහොම නමුත් අපි මුලින් හැඳින්වීමක් කරමු මොකක්ද මේ රෝග තත්ත්වය? ආඝාතය කියන්නේ මොකක්ද? මේක කොයි ආකාරයෙන්ද ඇතිවන්න හේතු කාරණා බවට පත් වෙන්නේ කියලා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු වෛද්‍යතුමනි. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සියත රූපවාහිනී ජාලයට ආරාධනය කිරීම සම්බන්ධයෙන්. ආඝාතය කියන වචනය ඇතරම අතීතයේ අංශභාගය කියලා බොහෝ දෙනෙක් හඳුනන රෝගයම තමයි. නමුත් අංශභාගය කියලා කිව්වම කෙනෙකුට අදහස එන්නේ එක පැත්තක් පණ නැතිවීමනේ. නමුත් ඊටත් වඩා වෙනත් රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවන් මේ රෝගයේදී. ඒ නිසාම තමයි මේ නම වෙනස් කළ ආඝාතය වශයෙන් දැන් බොහෝ කාලයක් තිස්සේ පාවිච්චි කරන වචනයක් ආඝාතය. බොහෝ දෙනෙක් දන්නා වූ වචනයක් මේක. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ආඝාතය කියන්නේ ප්‍රධාන ස්නායු පද්ධති රෝගයක්. මම ප්‍රධාන කියලා අදහස් කරන්නේ මේක බහුල රෝගයක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේක රෝගීන් මිය යන හේතුවක්. අපි දන්නවා ආඝාතය හැදෙන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් රෝහලට එන කලින්ම මිය යනවා. දරුණු තත්ත්වයේ ආඝාත තත්ත්වයන් නිසා. අනිත් අතට අපි දන්නවා මේ ස්නායු පද්ධතියේ රෝගවලින් ආබාධිතයෙක් බවට පත් වෙනවා. අපේ තියෙන හැකියාවන් නැති වෙනවා. ඉතින් අපේ තියෙන හැකියාවන් නැති කරන රෝගයක්. වෙනත් වචන වලින් අපි දුබලතාවයට පත් කරන රෝගයක්. අපි දැනට මෑතක වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවුණු පරීක්ෂණයකින් දැනගන්න ලැබුණේ 9% ඇතුල් කරන්නට කලින්ම මිය යනවා. තවත් 16% විතර මාසයක් තුල මිය යනවා. ඉතිරි කොටසින් ඉතුරු 75%න් භාගයක් විතර දුබලතාවයේ සහිතව තමන්ගේ ඉතුරු ජීවිත කාලය ගත කරන්න සිදු වෙනවා. තවත් භාගයක් විතරයි දුබලතාවයේ අවමට්ටමක තමන්ට තමන්ගේ කටයුතු කරගෙන තව කෙනෙකු උදව් නැතුව ජීවත් වීමේ හැකියාව ලැබෙන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් රෝගයක් හැදුනම ඉතින් මිය ගියාම මොකද ඒක ඉවරයක් නේද කියලා. ඉතින් එහෙම හිතන්නත් පුළුවන්. නමුත් දුබලතාවයට පත් වෙලා ජීවත් වෙනවීම ඊට වඩා ප්‍රශ්නයක්. ඉතින් අපි මිය යාමටත් කැමති නැහැ. දුබලතාවයට පත් වෙලා ඉන්න කැමති නැහැ. බොහෝ දෙනෙක් රෝගයක් හැදුනම කල්පනා කරන එකම ප්‍රතිඵලයක් නරක ප්‍රතිඵලයක් තමයි මේ මිය යාම සහ දුබලතාවයට පත් වීම. රෝගයකින් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා නම් ඒ රෝගය සුව කළ හැකි නම් ඒ තරම් ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් ආඝාතය කියන්නේ මේ දෙකම ඇති කරන රෝගයක්. ඉතින් ආඝාතය බහුලයි. අපි දන්නවා දැන් අලුතෙන්ම තියෙන සංඛ්‍යා ලේඛන අනුව සෑම 4න් 1 දෙනෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ ආඝාතයේ රෝග ලක්ෂණ පහළ වීමට නියමිතයි. ආඝාතය හැදෙන්නේ වයසට යත්ම. තමයි අපි එහෙම තමයි දැනන් හිටිය අතීතේ. නමුත් අපි දැනට දකිනවා මැදි වයස තරුණ වයසෙත් ආඝාතය හැදලා රෝගීන් රෝහලට එනවා. ආඝාතය කියලා කියන්නේ මේ ටික ටික පටන් අරන් දැනුවත් කිරීම කරමින් රෝග ලක්ෂණ පහළ කරමින් ටික ටික ඇති වෙන රෝගයක් නෙමෙයි. එකවර සිදුවන දෙයක්. මේ හොඳට මෙහෙම කතා කරගෙන ඉනවා ඊළඟ මොහොතේදී තමයිගේ දකුණු පැත්ත පණ නැති වෙනවා. වම් පැත්ත පණ නැති වෙනවා. රෝගීන් ඇවිල්ලා නොයෙකුත් විදිහේ කතා අපිට කියනවා. ඒ කියන්නේ ඒකේ කලින් රෝග ලක්ෂණ එන්නේ නැහැ එක සැරේ එහෙම එකවර සිදුවන දෙයක්. එහෙම කිව්වට කලාතුරකින් සුළු ප්‍රතිශතයකට පොඩි දැනුම් දීමක් කලින් කරනවා. ඒ තමයි අපි මේ වෛද්‍ය විද්‍යාව හඳුන්වනවා transient ischemic attacks. එහෙම නැත්නම් සුළු ආඝාත තත්ත්වයක් ඇති කරනවා. සුළු ආඝාත තත්ත්වයක් කියලා කියන්නේ
අර මහාඝාත තත්ත්වය වගේම තමයි රෝග ලක්ෂණ පහළ වෙලා හැබැයි මොහොතකින් සම්පූර්ණයෙන් ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. උදාහරණයක් විදිහට මේ දැන් ඔබ මගෙන් අහුවොත් ආඝාතයේ රෝග ලක්ෂණ මොනවද කියලා මම කිහිපයක් සඳහන් කරන්න. එකක් එක පැත්තක් පන්නේ නැති වීම. මගේ දකුණු පැත්තේ අතයි කකුල එකපාරටම පන්නේ නැති වෙනවා. කට පැත්තට යනවා. එහෙම නැත්නම් වම් පැත්ත පන්නේ නැති වෙනවා. එහෙම නැත්නම් එකපාරට පෙනීම නැති වෙලා යනවා. මෙහෙම හොඳට ඊට එකපාරට මේක ඇහැක පෙනීම නැති වුණා. ඒක ඇහැක පෙනීම නැති වෙනත් පුළුවන්. සමහරලාට අපි මේ බලන මේ දෘෂ්ටි පරාසය අපි මේ බලන ප්‍රදේශයක් තියෙනනේ. ඒ ප්‍රදේශයෙන් එක පැත්තක් පේන්න නැති වෙනත් පුළුවන්. ඒ වගේම සමතුලිතතාවය නැති වෙලා පුළුවන්. හොඳට ඊට එකපාරට බැලන්ස් එක නැති වෙලා ගියා වැටෙන්න යනවා අල්ල ගන්නවා. කතාව නැති වෙනවා. මෙහෙම කතා කරගෙන එකපාරටම මගේ තාත්තා කතාව වෙනස් වුණා ડોක්ටර්. මේ වගේ රෝග ලක්ෂණ තමයි බහුල. ඉතින් මීට අමතරව තව රෝග ලක්ෂණ තියෙනවා. මේ එකවර සිදුවන දෙයක්. එහෙම එකවර සිදු වෙලා කෙටි කාලයක් තුළ විනාඩි කිහිපයක් පැය කිහිපයක් තුළ ප්‍රකෘතියටපත් වුණා නම් ඒක සුළු ආඝාත තත්ත්වයක් කියලා අපි කියන්නේ. නමුත් බොහෝ දෙනෙක් ඒක සුළු ආඝාත තත්ත්වයක් වන මේක සුළු දෙයක් කියලා අමතක කරලා ඉන්න උත්සාහ කරනවා. නමුත් මේ සුළු ආඝාතය හැදි වෙන බොහෝ දෙනෙකුට ඉතා කෙටි කාලයක් තුළ මහා ආඝාතය එනවා. ළඟම එනවා. ඉදිරි පැය කිහිපය, ඉදිරි දින කිහිපය, ඉදිරි සති කිහිපය තුළ මහා ආඝාත තත්ත්වය එනවා. මහා ආඝාතය කියලා කියන්නේ අර වගේම තමයි පැත්තක් පන්නේ නැති වෙනවා, ඇඳට වෙනවා. දීර්ඝ කාලනව තව කෙනෙකුගේ බලා ගැනීමකට යටත්ව ජීවත් වෙන්න වෙනවා. සමහරලාට කෑම ගිලින්න බෑ, ටියුබ් එකකින් කවන්න වෙනවා. ඉතින් ඇවිද ගන්න බෑ, සමහරට කතා කරගන්න බෑ. ඒක මහා හොඳ තත්ත්වයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ආඝාතය ඇති වුණු මොහොතේ කළ හැකි දේවල් සීමා සහිතයි. අර සුළු ආඝාත තත්ත්වය ඇති වෙන කෙනෙක් ඇත්තටම මේ මොහොතේදී ක්‍රියාත්මක වුණොත් වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂණ කරලා අඳුනගත්තොත් මේකේ මොකක් හරි තියෙනවද ડોක්ටර්? ඒ කියන්නේ මේ ආඝාතයේ ඇතිවීමේ ක්‍රම කීපයක් වෛද්‍ය විද්‍යාවේ කතා කරනවා. ඒ අතරම ක්‍රම කියලා අදහස් කරන්නේ අපි දන්නවා ආඝාතයේ ඇතිවන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මොළයට රුධිරය ගෙනියන නහරයක් අවහිර වීම. රුධිර කැටයක් ගිහිල්ලා මේ ටියුබ් සිස්ටම් එක ඇතුලේ එක තැනක බ්ලොක් කරනවා. ඒතර මොළයට රුධිරය ගෙනියන නහලයක් බ්ලොක් වුණාම එතනින් එහාට ඒ රුධිරය සැපයීම ලබන ප්‍රදේශය මිය යනවා. මේක තමයි ආඝාතයේ බහුලවම අපි දකින හේතුව. මීට අමතරව රුධිර වාහිනියක් පුපුරා ගිහලා ලේ මොළය තුළට වැగిරෙනවා. ඒ නිසා ඇතිවන පීඩනය තෙරපුම නිසා කොටස මොළයේ කොටසක් අකර්මණ්‍ය වෙනවා. මේක තමයි ප්‍රධාන කොටස් දෙක. මේක වැඩිපුර අපි දකින්නේ බ්ලොක් කියන ටයිප් එක, බ්ලීඩ් කියන ටයිප් එක නෙමෙයි. බ්ලීඩ් කියන එක 15% 15%යි. බ්ලොක් කියන එක 85%ක් විතර. වැඩිපුර තියෙන්නේ බ්ලොක් ටයිප්. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් රුධිර කැටියක් ඇයි මෙහෙම කොහෙන් හරි ගිහිලා බ්ලොක් කරන්නේ? රුධිර කැටිය කොහෙන්ද මතුවන්නේ? රුධිර කැටිය මතුවන්නේ අපි මේ හුඟ දෙනෙක් දැන් මේවා කතා කරලා තියෙන මේ රුධිර වාහිනිය වල ඇතුලේ තියෙන බිත්තියක්. රුධිර වාහිනියක් කියන්නේ අතරම ටියුබ් එකක් වගේ. අපි කල්පනා කරොත් ගෙදරට වතුර ගෙන ටියුබ් එකක් ඒ වගේ හා සමානයි කියලා හිතමුකෝ. ඒක ඇතුලේ තියෙන බිත්තියක්. ඒ ඇතුලේ බිත්තියේ තෙල් තැම්පත් වීම නිසා ඇතුලේ බිත්තියේ තියෙන සුමට භාවය නැති වෙලා ඒ ඇතුලේ තෙල් කඳු වගේ මෙහෙම ඇතුලට තෙරපි මතුවන්න පුළුවන් වයසත් සමග. බොහෝ විට මේක සිදුවන්නේ යම් යම් අවදානම් තත්ත්ව තියෙන අයගේ. උදාහරණයක් විදිහට අධිරුධිර පීඩනය, පාලනයකින් තොරව පවතින අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනයකින් තොරව පවතීම, මේ වගේ අවදානම් තත්ත්ව 10ක් මට කියන්න පුළුවන්. මේ 10 තියෙන අයගේ මේ අර රුධිර වාහිනිය තුල තෙල් තැම්පත් වීම සිදු වෙනවා. මේකට වෛද්‍ය විද්‍යාව හඳුන්වනවා ඇතරොස්ක්ලෙරොසිස් කියලා. ඉතින් ඒ 10 අතර තියෙනවා අධිරුධිර පීඩනය, දියවැඩියාව. ඒ 10 පොඩ්ඩක් අපි කියමු. මොකද පැහැදිලිව එතකොට කෙනෙක්ට පරිස්සම් වෙන්න උනත් පුළුවන් නේ. අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඊට පස්සේ දුම්පානය, මත්පැන්, ස්ථූලතාවය, මානසික ආතතිය, එතනින් ගියාම අපි ඔය ආදී වශයෙන් ස්ථූලතාවය ඔය වගේ කරුණු ටික. ඔතන 10 වෙනි කරුණ විදිහට තියෙනවා මේ අපි ආඝාතය ගැන නොදැනුවත් භාවය. ඒකත් එක අවදානම් තත්ත්වයක්. දැන් කෙනෙක් ආඝාතය ගැන දැනුවත් නම් ආඝාතය වැළඳීමේ හැකියාව අඩුයි. ඒ නිසා මේ වගේ වැඩසටහන් ප්‍රයෝජනවත් අහන් ඉන්න අයට මොකද මේ අවදානම් තත්ත්ව අඳුනගෙන ඒ වයින් වැළකීම සඳහා කටයුතු කරන ඒගොල්ලෝ. කිසිවක් නොදන්නේ මේ අවදානම් තත්ත්ව සලකන්නේ නැහැ. ඒ අතර ආහාර ලබා ගැනීම, ව්‍යායාම මේ ඔක්කොම ඇතුළත් ඔය කාරණාවලට. මේ කාරණා ඇත්තටම ওই 10 කියලා කිව්වට මේක නිරන්තරයෙන් වෛද්‍ය සාකච්ඡාවලදී මතු කරන කාරණා. හරි. වෛද්‍යමනි අපිට පුංචි අවසරයක් දෙන්න. අපි ඉක්මනින්ම වෙලාව බලලා නැවතත් එකතු වෙමු. හිතගෙන හිටින්නේ සිවණක් ලැබුණුදා.
දැන් සෙවන ලොතරැය දිනුම් මදින ලොතරැයක් ලෙසත් සතියට දෙවතාවක්. සෙවන ඔබට කිවල් අතට මුදල්. ජාතික ලොතරැයි මණ්ඩලය. ආදරේ ඔබේ දැසේ නොනවති ජීවිතය විඳින්න. හරි වෛද්‍යමන ඔබට අවසරයි. ඔව්. ඉතින් මේ කාරණා 10 බොහෝ වෙලාවට වෛද්‍ය සාකච්ඡාවලදී කතා බහට ලක්වන කාරණා බොහෝ දෙනෙක් දන්නා කාරණා. නොදන්න අය අඩු ඇති. නමුත් මේවයි දැන ගැනීම සහ ඒ කාරණා අනුව ජීවත් වීම කියන දෙකේ පරතරයක් තියෙනවා. සමහර අය දැනගත්තට මේවා කෙරෙන්නේ නැහැ. දැන් අපි කියනවා දුර පීඩනය මැනගන්න. සරින් සරේ. ඒ වගේම ෂුගර් එක මැනගන්න. කොලෙස්ටරෝල් මට්ටම මැනගන්න. ව්‍යායාම ලබා ගන්න. ස්ථූලතාවයෙන් අඩු වෙන්න. ඒ වගේ යහපත් ආහාර පුරුදු, දුම්පානයෙන් ඈත් වෙන්න, මත්පැන් වලට ඇබ්බැහි නොවී සිටින්න, මානසික ආතතියෙන් තොරව ජීවත් වෙන්න, තමගේ රැකියාව කරන තැන්වල සියලු තැන්වල මානසික ආතතියෙන් තොරව ජීවත් වීම, කායික ආතතිය මේ සියල්ලම බලපානවා. ඉතින් මේ සාධක වල කන්ට්‍රෝල් එක නැත්තම් මේ සාධක වලින් වැදගත්ම සාධකය තමයි අදිරුදුර පීඩනය. අදිරුදුර පීඩනය තමයි වැඩිපුරම ආඝාතයට දායකත්වයේ තියෙන පාලනයක් නැති අදිරුදුර පීඩනය. මම සඳහන් කරනවා මේ අදිරුදුර පීඩනය, දියවැඩියාව, මේ කොලෙස්ටරෝල් මේ ආදී වශයෙන් මේ සඳහන් කරන දේවල් සමහර අය හිතගෙන අපිට ඇඟට දැනෙනවා කියලා. මේවා ඇඟට දැනෙන්නේ නැහැ. තමන්ගේ රුධිර පීඩනය ඉහළ මට්ටමකට යන්න පුළුවන්, සීනි මට්ටම ඉතා ඉහළ මට්ටම් වලට යන්න පුළුවන්, ඇඟට නොදැනී. වෛද්‍යමනි මේ සමා වෙන්න වයස් සීමාවක් තියෙනවද ඒකට එහෙම? වැඩිහිටි වයස වල තමයි මේව මතුවෙන්නේ බොහෝ වෙලාවට. සමහර වෙලාවට තරුණ අය වයසේදී මේවල රෝග ඇති වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෛද්‍යවරයා අඳුන ගන්නවා. ඔබට අදිරුදුර පීඩනය තියෙනවා, දියවැඩියාව තියෙනවා, නැත්නම් කොලෙස්ටරෝල් වැඩි කියලා අඳුනගෙන රෝගියාට නිර්දේශ ඉදිරිපත් කරනවා. තමන්ගේ ආහාර ගැනීම සම්බන්ධයෙන් ව්‍යායාම සහ ඖෂධත් නිර්දේශ කරනවා. රුධිර පීඩනය අඩු කිරීම සහ මේ ඖෂධය ගන්න. සමහර රෝගීන් තීරණය කරනවා මට අද ප්‍රෙෂර් එක දැනෙන්නේ නැහැ හින්දා මම බෙහෙත නොගෙන සිටිය යුතුයි. ඒක වැරදි. ප්‍රෙෂර් එක ඇඟට දැනෙන්නේ නැහැ, ඒක මීටරෙම බලන්න ඕන. ෂුගර් එකයි කොලෙස්ටරෝල් නම් බ්ලඩ් ටෙස්ට් එක කරලා බලන්න ඕන. නැත්නම් ඇඟට දැනෙන විදිහෙන් යන ගියොත් තමයි අමාරු වෙටෙන්නේ. දැන් අපි දන්නවා රජයේ රෝහල් වලින් ඖෂධ නිකුත් කරන මේ රෝග මේ වැළැක්වීම සඳහා. කෙනෙක් මේක Tamanට ඕන වෙලාවට ගන්නව අනිත් වෙලාවට නොගෙන ඉන්න තත්ත්වයට ගියොත් අර ඖෂධයෙන් බලාපොරොත්තු වෙන දේ සිදු වෙන්නේ නැහැ. වෙනත් වචන වලින් අපි උත්සාහ කරන්නේ මේ සමාජය තුළ ආඝාතය ඇතිවීමේ ඉඩකඩ අඩු කර ගැනීම. ඒ සඳහා මේ රෝග පාලනය වෙලා තිබිය යුතුයි. එසේ පාලනයකින් තොරව තිබුණොත් ඔබ ආඝාතයට ගොදුරු වෙන්න පුළුවන්. පුද්ගලිකව ඔබ මේකේ ගොදුරක් බවට පත් වෙනවා. ආඝාතයෙන් දුක් විඳින පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ විතරක් නෙමෙයි. ආඝාතයට ගොදුරු වුණායින් පස්සේ ඔබේ පවුලටත් බලපානවා. මොකද ඔබ ආඝාතයට ගොදුරුනොත් රැකියාව කරගන්න බෑ. ඊට පස්සේ පවුලේ අනිත් අයට ඔබ බලා ගන්න වෙනවා. තමයිට ළමයි ඉස්කෝලේ ගමන් නවත්තලා මේ වගේ රෝගීන් බලා ගන්නවා. තමන්ගේ භාර්යාව හරි පුරුෂයා හරි ඒ තමන්ගේ රැකියාවට යන්න විදියක් නැහැ. මෙයාට පිළිසරණක් කරන මුළු පවුලටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ පවුල් අපේ සමාජයේ ගොඩක් එකතු වුණොත් සමාජයට ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ අපි කැමති නැහැ අපේ සමාජයේ දුබලතාවෙන් ඉන්න අය ඉන්නවට. ඒ පවුලට ප්‍රශ්නයක් විතර නෙවෙයි සමාජයේ ඉදිරි ගමනටත් ඒක හොඳ නැහැ. ඒ නිසාම ඔබ ආඝාතයෙන් වැළකීමට උත්සාහ කිරීම ඉතාම වැදගත්. මේ කරුණු සාකච්ඡා කරන කරුණු ගැන දැනුවත් වීම, තමන්ගේ පවුලේ අයට, යාළුවන්ට එහෙම නැත්නම් ආශ්‍රය කරන අයට මේ දැනුවත් කිරීම, ප්‍රෙෂර් එක චෙක් කරගන්න, බෙහෙත් ගන්න, ඒ ආදී වශයෙන් දැනුවත් කිරීමෙන් ඔබට සමාජ සත්කාරයක් කරන්නත් පුළුවන්. වෛද්‍යමනි දැන් සඳහන් කරපු ආකාරයට ඔබතුමා කිව්වා සාමාන්‍යයෙන් මිය යන ප්‍රතිශතයක් තියෙනවා. ඊට පස්සේ සුව වීමේ ප්‍රවණතාවයක තියෙනවා කියලා සාමාන්‍යයෙන් අපි සමහරක් අපි එහෙම තොරතුරු නිවැරදි නැතුව වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට මේක දැන් ආඝාතය නැත්නම් අංශභාග්‍ය රෝග තත්ත්වයේ වැළඳුණායින් අනතුරුව සුව වීමේ ප්‍රවණතාවය අඩුයිද? ඒ කියන්නේ ඒක කොහොමද ඒ තත්ත්වය මේ යන්නේ? ඇතරම සමාධියේ මේ සුවවීම කියන වචනය සමහරව හිතනවා තමන්ගේ රෝග ලක්ෂණය ඈත්වීම සුවවීම කියලා. ඔව්. නමුත් වෛද්‍යවරයාට සුවවීම කියන්නේ රෝග ලක්ෂණය රෝගයාගෙන් තුරන් වීම නෙමෙයි. ඒ රෝගයේ සම්පූර්ණ මූලයේ දයිම අයින් වෙන්න ඕන. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ ආඝාතය මගින් ඇති කරන ඒ මොලේ කොටසක් මිය යාම කියන එක. ඒ කොටසක් මිය ගියොත් ඒක නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නැහැ. වෙනත් වචනේ අපි දන්නවා මේ අපේ ශරීරයේ සියලු ක්‍රියාකාරකම් පාලනය වෙන්නේ මොලෙන්. මොලේ යම් යම් ප්‍රදේශ විකරණය වෙලා තියෙනවා කොටස් පාලනය කිරීම සඳහා. දැන් මගේ වම් පැත්ත පාලනය කරන කොටසට රුධිර ගමනය නැති වුණොත් ඒ කොටස මිය ගියොත් ඒතර වම් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ මිය ගියපු සෛල නැවත ගුණණය වෙලා හදා ගන්නත් බෑ. ස්නායු සෛල වල තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ මේ අනිත් සෛල වගේ නෙමෙයි. දැන් අපේ තුවාලයක් වුණොත් අතක ඒ තුවාලයේ තියෙන ප්‍රදේශයේ සෛල ගුණණය වෙලා තුවාලය සුව කරන්න පුළුවන් නේ. නමුත් මොලේ සෛල හැම ගුණණය වන්නේ නැහැ. ඊටාම අල්පයි ඒක වෙන්නේ නැහැ කියලා තරමට තමයි අපි කියන්නේ.
ඉතින් ඒ ස්කායක ඒ කැලැල සදාකල් පවතින ජීවිතේ පවතින තුර රුධිර කැටිය විසින් අවහිර කළා රුධිර කැටිය මොහොතකින් අයින් වෙලා යනවා නමුත් අර වෙච්ච ඩැමේජ් එක මොකද රුධිර සැපීම නැතුව මොලේ සෛලයකට ජීවත් වෙන්න බෑ විනාඩි 3කට වඩා. ඉතින් පොඩි කාලයක් තුළ ඒ සෛලය මිය යනවා. ඉන්පස්සේ ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නැහැ. ඒ නිසා තමයි ආඝාතයේ සෑදුණු රෝගීන්ට ඒ තමන්ගේ සිදුවෙච්ච දුබලතාවයේ සමග ජීවත් වන්නට සිදුවන්නේ. මම එහෙම කිව්වට ඒ දුබලතාවයේ යම්කිසි මට්ටමකට දියුණු කරන්න පුළුවන්. දැන් අපි හිතමු මගේ වම් පැත්ත පන්න නැති වෙලා මට ඇවිද ගන්න බෑ කියලා. මේ ඇවිදින්න බැරිකම ඇවිදින්න පුළුවන්කම බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඖෂධ මගින්. ඒකට ඇත්තටම පුනරුත්ථාපනය මගින් විශේෂයෙන්ම ඖෂධත් එකට එකතු වෙනවා. ගොඩාක් දේවල් එකතු වෙනවා. දැන් අපි දන්නවා මේ අතීතයේ ආඝාතයට කළ හැකි ලොකු දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ආඝාතය හැදිලා රෝගවලට ආවම පස්සේ වාට්ටුවක මේ වැදගත් රෝගීන් ඉන්නවා තව සුව කළ හැකි රෝගීන්. අපි හිතමු නියුමෝනියාවට ඇන්ටිබයොටික් දුන්න හොඳ වෙනවා. ඉතින් ඒ වගේ රෝගීන් ඉන්න තැනක ආඝාතයේ රෝගියාට පොඩ්ඩක් පසුපෙලක් හම්බෙන්නේ. අවධානය මදි චුට්ටක්. මොකද වෛද්‍යවරුත් දන්නවා මේකට කළ හැකි ලොකු දෙයක් නැහැ කියන එක. පුනරුත්ථාපනය ඇර. නමුත් 1995න් පස්සේ විද්‍යාත්මක සාක්ෂි එකතු වෙනවා මේ ඉක්මන් ප්‍රතිකාර තියෙනවා කියලා. දැන් තත්ත්ව වෙනස්. අපි දන්නවා වෛද්‍ය විද්‍යාවේ සමහර රෝග ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු රෝග ලෙස හඳුනා ගන්නවා. ඒ වගේ රෝග තියෙන අය ඉක්මනින් රෝහලට පැමිණිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර ලබා දීමෙන් රෝගියා සුවාතරපත් වෙනවා. ඉක්මන් ප්‍රතිකාර නොලැබුණොත් රෝගියාට දරුණු ප්‍රශ්නයකට මතුවන්නට පුළුවන්. සමහරට මිය යෑම, දුබලතාවයටපත් වීම, දරුණු සංකල්පතාවයකට යන්න පුළුවන්. එවන් රෝග අඳුනා ගන්නවා ඉක්මනින් ප්‍රතිකාර යුතු රෝග ලෙස. උදාහරණයක් ලෙස heart attack එකක් ආවොත් ඉක්මනින් රෝහලට පැමිණිය යුතුයි. පරක්කු වීම සමහරට ප්‍රශ්නයක්. ඉතින් පපුවේ කැක්කුමක් හැදුනොත් කෙනෙක් ස්පිතාලෙට ගෙනලා කියන්න ඕනේ නැහැ. මොකද මේක දරුණු කැක්කුමක් නිසා අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් මේ බොහෝ ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු රෝගවලට ඒ ඇතිවන රෝග ලක්ෂණය ධනාත්මක රෝග ලක්ෂණයක්. ධනාත්මක කියලා මම අදහස් කරන්නේ පේන් එකක්, දරුණු කැක්කුමක්, හුස්ම ගන්න බෑ. රෝගියාට කියන්න ඕනේ නැහැ කවුරුත් රෝහලට එන්න කියලා. රෝගියාට කොහොමත් රෝහලට එන්න සිදු වෙනවා. නමුත් ආඝාතයේ ඇතිවන රෝග ලක්ෂණ ඍණාත්මකයි. ඒගොල්ලෝ පැරලයිස් වෙනවා, කතා කරන්න බෑ, ඇවිද ගන්න බෑ, පේන එකක් එන්නේ නැහැ. රෝහලට ඉක්මනින් යන්න තරම් දරුණු දෙයක් රෝගියාට දැනෙන්නෙත් නැහැ. සමහරවිට රෝගියාට කියා ගන්නත් බෑ. රෝගියා කතා පව නැති වෙනවා. ඒ නිසා රෝගීන් ඉක්මනට ස්පිතාලට එන්නේ නැහැ. එක පැත්තෙන් ආඝාතය කියන රෝගය ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු රෝගයක්. අපි දැන් කියන ඉක්මනට එන්න කියලා. මේ හේතුව නිසා පරක්කුවක් වෙන්න පුළුවන්. මොකද රෝග ලක්ෂණ ඍණාත්මක නිසා. ඒ නිසාම ලෝකේ පුරා ලොකු පබ්ලිසිටි එක කැම්පේන් එකක් කරා ගෙදරදී ආඝාත රෝගී කඳුනාගන්නේ කෙසේද? ඒ කියන්නේ ගෙදර නෑදෑයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් කොහොමද මගේ මේ අම්මා එකපාරට වෙනසක් වුණා. මේක ආඝාතයක්ද? මම ඉක්මනට ගෙනියන්න ඕනද? අඳුනගන්නේ කෙසේද? මේකට ඒගොල්ලෝ නිමොනික් එකක් පොඩි මතක තියාගන්න පුළුවන් විදිහේ අකුරු ටිකකුත් දැම්මා. ඒකට කියන්නේ FAST. FAST. F කියලා කියන්නේ face. ඒ කියන්නේ මුහුණ දිහා බලන්න. සිනහවන්න කියලා කියන කට පැත්තකට යනවනම් ආඝාතයේ රෝග ලක්ෂණයක් විය හැකියි. ඒ කියන්නේ arm. රෝගියාට කියන්නේ අත් දෙක ඔසවන්න කියලා. එක අතක් ඉස්සෙන්නේ නැහැ. ඒ කියන්නේ ආඝාතයේ රෝග ලක්ෂණයක් විය හැකියි. S කියන්නේ speech. රෝගියා සමග කතා කරවන උත්සාහ කරන රෝගියා කතාවේ වෙනසක් තියෙනවා. මේක ආඝාතයේ රෝග ලක්ෂණයක් විය හැකියි. FAS. T කියන්නේ time කියන්නේ ඔරලෝසුවේ වෙලාව සටහන් කරගෙන රෝගියා ඉක්මනින් ළඟම තියෙන රෝහලට ගෙනියන්න කියන අදහස. ඒතර මේ ෆාස්ට් කියලා නිමොනික් එකක් ප්‍රසිද්ධ කරා ඉංග්‍රීසි භාෂාව කතා කරන බොහෝ තැන්වල. නමුත් අපි ලංකාවේ හුඟ දෙනෙකුට කියනවා රෝගියාට සිනහවන්නට කියන්නේ. කට පැත්තට යන්නේ නම්. රෝගියාට අත් දෙක ඔසවන්නට කියන්නේ. එක අතක් ඉස්සෙනවා අනිත් අත ඉස්සෙන්නේ නැහැ. රෝගියා සමග කතා කරන්න, රෝගියාට කතා කරවන්න, රෝගියා කතා වෙනසක් තියෙනවා. මේ ලක්ෂණ තුන තමයි බහුලම රෝග ලක්ෂණ තුන ආඝාතයේ. මීට අමතරව තවත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. බැලන්ස් එක නැතිවීම, පෙනීම නැතිවීම. මේ රෝග ලක්ෂණ මොනවා හරි එකවර සිදු වුණා නම් හොඳට ඉඳලා එකවර සිදු වුණා නම් මේ ආඝාතයේ රෝගයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් රෝහලට එන්න කියන පණිවිඩය දෙන්න. වෛද්‍යතුමා බොහොම පැහැදිලිව ඔබව දැනුවත් කර ආඝාතයේ රෝග තත්ත්වය පිළිබඳව සහි ලක්ෂණ මොනවද? සැලකිලිමත් වේ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන වගේ ඔබව දැනුවත් කරා. මේ කාල සීමාවේදී අම්මා තාත්තා පිළිබඳව වැඩිහිටි පාර්ශවයේ ගෙදර ඉන්නවා නම් ඉතින් මේ රෝග ලක්ෂණයන් පිළිබඳ සැලකිලිමත් වෙන්න. මොකද වෛද්‍යවරුන් මුණ ගැහෙන්නත් ඔබට සමහර අවස්ථාවල නොහැකි වෙන නිසා බොහොම පරිස්සමෙන් මේ කරුණු පිළිබඳව දැනගන්න වෛද්‍යතුමා බොහොම පැහැදිලි වේ උපදෙස් ඔබ වෙනුවෙන් ලබා දුන්න. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතු වුණු ස්නායු
ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිතුමන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෛද්‍යතුමන්ට අපි තවත් දවසක වෛද්‍යතුමනි මේ පිළිබඳව සහ වෙනත් රෝග ලක්ෂණයන් පිළිබඳව අපි තවදුරටත් කතා කරමු. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන් සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි සූදානම් සීනිගම දේවාලයේ 54 වන වාර්ෂික ඇසළ මහා මංගල්‍ය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා සීනිගම දේවාලයේ වත්මන් භාරකාරක සරත් දිසෙන්තුවා හන්දි මහත්මයා. අපි ඉතින් විරාමයක් ලබාගෙන තමයි මේ පිළිබඳව කතා කරන්න. රැඳිලා ඉන්න බදාත් අපි ඔබ මෙල සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.